සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දිතෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය කොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කින්නියාහි කලපුවක පාලම් පාරුවක් පෙරලීමෙන් පුද්ගලයන් 6 දෙනෙකුට දිවි අහිමි වෙයි. ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක තහනම ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමට පියවර. ඉදිරි උත්සව සමයේ රට වසා තැබීමට සිදුවිය හැකි සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දියාවේ ගොවි විරෝධතා අකණ්ඩව. කුඩා ළමුන් ඇතුළු 6 දෙනෙකුට දිවි අහිමි කළ අවාසනාවන්ත පුවතක් අද උදෑසන ත්‍රිකුණාමලයෙන් වාර්තා වුණා. එකින්යා කලුපුවකින් එතර වීමට තැනූ පාලම් පාරුවක් පෙරලී යාමෙන්. නැගෙනහිර අහස සුපුරුදු ලෙසින් තවත් උදෑසනකට ආවඩද්දී නැගෙනහිර අහස යටම එකී උදෑසන මලගමකට සැරසෙන බව කිසිවෙකු සිතුවේ නැහැ. කලපු ආශ්‍රිත ප්‍රදේශයක් වන බැවින් කින්නියා ප්‍රදේශයේ සාම්ප්‍රදායික වූත් සුලභ වූත් ප්‍රවාහන මාධ්‍යයක් වුණේ පාලම් පාරුව. අද වෙද්දී ප්‍රදේශයේ බොහෝ තැන්වල පාලම් ඉදිවීමත් මංමාවත් ඉදිකිරීමත් එක්ක පාලම් පාරුවට සමුදී තිබුණත් ඇතැම් පෙදෙස් දැනටත් කලපුවෙන් එතර වන්නට මාවත කරගෙන තිබුණේ මේ පාලම් පාරුව. ත්‍රිකුණාමලය කින්නියා කුරින්ජං කේනී කලපු ආශ්‍රිත ප්‍රදේශවාසීනුත් අලුතෙන් ඉදිවෙමින් තිබූ තම පාලම පිළිබඳ සිහින දකිමින් කලපුයෙන් එතරවන්නට පාලම් පාරුවට ගොඩ වුණේ ඇත්තෙන්ම ජීවිතය පිළිබඳ අවදානම හිසින් දරාගෙනමයි. නමුත් එකී අවදානම පාඩම් රැසක් කියා දෙමින් අද අහිංසක ජීවිත රැසක් බිලිගත්තා. ත්‍රිකුණාමලය කින්නියා කුරින්ජං කේනි කලපුව හරහා යොදා තිබූ පාලම් පාරුවක් මෙලෙස අද උදෑසන පෙරලී ගොස් තිබුණා. මේ අනතුර සිදුවන අවස්ථාවේ පාලම් පාරුව මත පුද්ගලයන් 30 දෙනෙකු පමණ ගමන් කර සිට ඇති බවටයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ. සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව මේ වෙද්දී 6ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතරම තවත් පුද්ගලයන් 20 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවට කින්නියා පොලිසිය වාර්තා කළා. එලෙස මියගිය පිරිස අතර වයස අවුරුදු 3.5 6 සහ 8 යන වයස්වල පසුවන කුඩා ළමුන් 9 දෙනෙකු වගේම 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුත් 30 හැවිරිදි කාන්තාවක්ද වනවා. අනතුරින් රෝහල් ගත කළ 20 දෙනාගෙන් 4 දෙනෙකුගේම තත්ත්වය බරපතල බවටද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. පැරණි පාලම වෙනුවට කලපුව හරහා නව පාලමක් ඉදිකෙරමින් පවතින නිසා බැරල් සහ ලී යොදා ගනිමිනුයි ප්‍රදේශවාසීන් සිය ගමනාගමනයට මේ පාලම් පාරු ඉදිකර තිබුණේ. එවගේම ඊට ආධාරකයක් ලෙසින් දෙපසින් කේබල්ද යොදා තිබුණු අතර එලෙස යොදා තිබූ කේබලයක් කැඩියාම මේ අනතුර සිදුවීමට හේතු වී ඇති බවටයි පොලිසිය සැකපල කළේ. කෙසේ වෙතත් නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ අනතුරින් අතුරුදන් වී ඇති පුද්ගලයන් සොයා මෙහෙයුම්ද දියත් කර තිබෙනවා. අවශ්‍යතාවය කොතෙක් වුවත් අවදානම නිසි පරිදි වටහා ගත්තා නම් පාලම් පාරුවේ ප්‍රවාහනය කළ හැකි උපරිමය දියමත ගමනාගමනය සඳහා පළඳින ආරක්ෂිත ඇඳුම් එදිනදා යන පාලම් පාරුවේ නිසි නඩත්තුව ආදී කරුණු අවධානයට ගත්තා නම් ඇතැම් විට මේ තරම් ඛේදජනක පුවතක් අපට නොඅසන්නට තිබුණා. අවදානම පිළිබඳ අවධානය යොමු නොකළ තැන ඇති භයානකකම ගැන මේ සිදුවීම කියා දෙන්නේ හොඳ පාඩමක්.
මෙකී අනතුරින් අවසානයේ පාසල් යන්නට පොත්මලු කරලා පාරුවට ගොඩ වූ අහිංසක දරු පැටවුන්ට පවා දිවි අහිමි වුණේ වැඩිහිටි අපේ නොසැලකිල්ල නිසාද විය හැකි. ෆෙරි සර්විස් එක අලා තියෙන නගර සභාවේ. ඒගොල්ලෝ තමයි අවසරය දීලා තියෙන්නේ මේ ෆෙරි සර්විස් එක. මේ දරුවෝ අරන් යනකොට කිසිම ලයිෆ් ජැකට් එකක් දාලා නැහැ. ඒ නිසා මේකට අවසර දුන්නේ කොහොමද? නීත්‍යානුකූලභාවය කොහොමද කියලා මම ආණ්ඩුකරතුමියට කතා කරලා ගියා. වහාම පරීක්ෂණයක් කරලා කවුරු හරි වැරදි කරලා තියෙනවා. ඔවුන්ට නීත්‍යානුකූලව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කලපුවෙන් එතරවන්නට පාරුවට ගොඩ වී එතරවන්නට නොහැකි වූ තැන දිවිගමන නිමා කළ සියල්ලන්ටම මේ බියකරු සසරෙන් එතරවනුවස් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිර්වාණ සුවයම ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අනතුරෙන් තුවාල ලැබූවන්ටද ඉක්මන් සුවය වේවා යන්නද අපගේ ඒකායන ප්‍රාර්ථනයයි. යළිත් මෙවන් විපත් ගැන නොඇසෙන්නට බලධාරීන් ඇතුළු සැමගේ අවධානය නිරතුරුවම අවශ්‍ය බවටද අප මෙයින් සිහිපත් කරමු. ගත වූ දිනේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණවල යම් වැඩිවීමක් වාර්තා වී තිබෙනවා. මෙම මරණයන්ගේ වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසු වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ගත වූ දිනේ මෙරටින් කොවිඩ්-9 ආසාදිතයන් 735 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මෙවන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5,57,361ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ යම් වැඩිවීමක් දක්නට ලැබුණා. ඒ අනුව ඊයේ දිනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මෙරටින් වාර්තා වී ඇති බවට තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 31ක්. එම මරණ 31ත් සමග මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14158ක් ලෙසයි. මේ වෙනකොට රටේ විශාල ප්‍රතිශතයකට එන්නත් ලබා දීලා තියෙනවා. නමුත් එතනින් එහාට යනකොට අපි බලන්න ඕන අඩු වෙලා තිබිලා වැඩි වෙන ප්‍රමාණයකට මේ මිය යන රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙන්නේ මොකද කියන එක මේක අධ්‍යයනය කරලා බලලා ඒ අවශ්‍ය කරන තොරතුරු ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා. මොකද මෙහිදී අපි බලන්නේ අපිට ප්‍රතිශතයක් හැටියට රෝගීන්ගෙන් කී දෙනෙක් මිය යනවාද කියන එකේදී ඒ මිය යන ප්‍රතිශතයේ වැඩිවීම අපි සුළු කොට තකන්න පුළුවන් කමක් නැහැ. ඉතින් උත්සව සමයේදී සෞඛ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද සෞඛ්‍ය අංශය? දැඩි නීති පනවනවාද ලොක්ඩවුන් එකක් කරනවාද කියන දේවල් රජය මගින් තමා තීරණ ගන්නේ ඒ පවතින තත්ත්වයක් එක්ක සැලකිල්ලටගෙන. හැබැයි උත්සව සමයේදී විශේෂයෙන්ම මේ අවුරුද්ද අගභාගයේ වන විට ඒ ආකාරයට ලොක්ඩවුන් එකක් දැඩි සංචරණ සීමාවක් සහ රට වැසීමක් සිද්ධ කළොත් ඒක පුදුම වෙන්න දෙයක් වෙන්නේ නැහැ. මොකද අපි ඒ තරමට බරපතල පාඩම් ඉගෙනගෙන තියෙනවා මීට කලින් මෙවැනි උත්සව ආසන්නයේ සිදුවුණු ක්‍රියාවන් නිසා. මේ අතර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක ප්‍රමාණයක් අද දිනේ මෙරටට රැගෙන විත් තිබෙනවා. කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් මෙම එන්නත් ඔගේ මෙරටට රැගෙන එනු ලැබුවා. මෙවන විට මෙරට වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් වෙත බූස්ටර් එන්නත් මාත්‍රා ලබා දීම ආරම්භ කර ඇති අතර ඊයේ දිනේ පමණක් ලබා දී ඇති බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 59070ක්. එය දිනක් තුළ ලබා දී ඇති වැඩිම බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව වන අතර මේ දක්වා පුද්ගලයන් 3,24,433ක් වෙත බූස්ටර් එන්නත් මාත්‍රා ලබා දී තිබෙනවා. මේ අතර කොවිඩ් දෙවන මාත්‍රාව ලබාගෙන මාස 6කට පසු ගර්භණී කාන්තාවකට බූස්ටර් එන්නත ලබා ගැනීමට සුදුසු බව ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැන්රෝල් මහතා පවසනවා. මාස 6කට පසු කොවිඩ් එන්නතේ ප්‍රතිශක්තිය හීනවීම මත ගර්භණී මවකට වෛරසය වැළඳුනහොත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට සිදුවන බැවින් එය බිලිඳාටද බලපෑ හැකි බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් නොමේරු දරු උපත් සහ මලදරු උපත් සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බව පෙන්වා දෙන සනත් ලැනරෝල් මහතා මේ නිසා සියලුම අවදානම් තත්ත්වයන් මගහරවා ගැනීමට දෙවන එන්නත ලබාගෙන මාස 6කට පසු තවමත් ගර්භණී තත්ත්වයේ පසුවන මව්වරු බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙසද අවධාරණය කර තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිතයන් සිය නිවෙස් වෙළම සිට අධීක්ෂණය කිරීම යටතේ මේ වන විට රෝගීන් ලක්ෂයකට අධික පිරිසක් සමග කටයුතු කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. මේ රෝගී සත්කාරක සේවාවන් දැන් මාස 4කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. අප මේ වෙනකොට රෝගීන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක්. ඒ කියන්නේ 247 සේවාවෙන් රෝගීන් 60000කට ආසන්න සංඛ්‍යාවක්. ඒ වගේම 1904 කෙටිපවණීර සේවාවෙන් රෝගීන් 40000කට ආසන්න සංඛ්‍යාවක් සමග සම්බන්ධ වෙලා ඔවුන්ට උපකාර කරලා තියෙනවා. 247 සේවාවෙන් රෝගීන් 60000ක් සමග මේ සම්බන්ධ වෙලා ඔවුන්ගෙන්
හදිසි ගිලන්රත සේවාවට ඒ මොහොතේ යොමු කරන්න සිදු වුණේ රෝගීන් 1200කට ආසන්න සංඛ්‍යාවක් පමණයි. ඒ කියන්නේ 100%කට අඩු සංඛ්‍යාවක්. ඒ හා සමාන දත්ත දකින්න ලැබෙනවා 1904 කෙටි පඬිතුක සේවාවෙන්. එතන රෝගීන් 30000කට ආසන්න ප්‍රමාණයක්, රෝගීන් 800කට ආසන්න ප්‍රමාණයක් තමයි ඒ අවස්ථාවේදීම හදිසි ගිලන්රත සේවයට හදිසි ප්‍රතිකාර සඳහා යොමු කරන්න සිද්ධ වුණේ. කොවිඩ් වැළඳුනාට පස්සේ වැඩි දෙනෙකුට, ඉතා වැඩි දෙනෙකුට ඒ කළ යුතු දේවල් හරියට කරනවා නම්, නොකළ යුතු දේවල් නොකර ඉන්නවා නම් වැඩි දෙනෙකුට නිවසේදීම කිසිම අතුරු ආබාධයක් කරදරයක් නැතුව මේ රෝගය සුවපත් කරගන්න පුළුවන්. ඒක තමයි මේ දත්ත වලින් අපිට ඉතා පැහැදිලිව පේන්නේ. මේවන විට මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් 5,57,361ක් අතරින් මේ දක්වා පුද්ගලයන් 5,27,528 දෙනෙකු සුවය ලබා සිටින අතර තවදුරටත් කොවිඩ් ආසාදිතයන් 14,158 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. ෆයිසර් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා දුන් යොවුන් වී ළමයින්ගේ දිගු කාලීන ප්‍රතිශක්තියක් දක්නට ලැබෙන බව එම සමාගම පෙන්වා දෙනවා. ෆයිසර් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා දුන් වයස අවුරුදු 12-15 අතර යොවුන් වේ ළමයින්ට මාස 4කට පසුවද කොවිඩ් වෛරසයට එරෙහිව 100% ප්‍රතිශක්තියක් දක්නට ලැබෙන බව එම සමාගම ප්‍රකාශ කළා. එමගින් මෙලෙස ෆයිසර් එන්නතේ දිගුකාලීන ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත්තේ එම වයස් කාණ්ඩය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු ලෝපුරා රටවලින් පූර්ණ අනුමැතිය ලබා ගැනීමේ අරමුණින්. ඒ අනුව වයස අවුරුදු 12න් ඉහළ ළමයින් සඳහා මයික්‍රෝග්‍රෑම් 30ක එන්නත් මාත්‍රාවක් ලබාදීම සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් සමාගම මෙලෙස අනුමැතිය අපේක්ෂා කරනවා. වයස අවුරුදු 12-15 අතර වයස් කාණ්ඩය සඳහා හදිසි භාවිතයට ඇමරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනය විසින් ෆයිසර් එන්නතට පසුගිය මැයි මාසයේදී අනුමැතිය ලබා දුන්නේ. එමෙන්ම වයස අවුරුදු 16 ඉක්මවුවන්ට එන්නත පූර්ණ වශයෙන් භාවිත කිරීම සඳහා එමගින් අනුමැතිය ලබා දුන්නේ පසුගිය අගෝස්තු මාසයේදී. මේ අතර කොවිඩ් ආසාදිතයන් ඉහළ යමින් පවතින බැවින් යුරෝපීය රටවල් දෙකකට සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමරිකානු ජනතාවට දැනුම් දීමට එරට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කර තිබෙනවා. ඒ අනුව ඩෙන්මාර්කයට සහ ජර්මනියට ගමන් කිරීමෙන් වළකින ලෙසයි ඇමරිකානු රෝගපාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත්තේ. ඒ අනුව ජර්මනිය සහ ඩෙන්මාර්කය සිව්වැනි මට්ටමේ දැඩි අවදානම් රටවල් කාණ්ඩයට ඇතුළත් කර තිබෙනවා. මේ අතර සිව්වන කොවිඩ් රැල්ලක් අභියස සිටින ජර්මනියේ ජනතාවට එරට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය ජේම්ස් ස්පාන් සඳහන් කර ඇත්තේ මෙම ශීත ඍතුව නිමවන විට ජර්මනියේ සිටින සෑම අයෙකුම එන්නත්කරණය ලබා නොගතහොත් දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. ඩෙල්ටා ප්‍රභේදයේ හේතුවෙන් යුරෝපයේ කොවිඩ් ආසාදන මේ වන විට කැපිපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර ජර්මනිය ඒ අතරින් ප්‍රධානයි. ඊයේ දිනේදීද රටින් නව ආසාදිතයන් 40,483ක් සහ මරණ 204ක් වාර්තා වුණා. ජර්මනියේ කොවිඩ් ආසාදන සහ මරණ මෙලෙස ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එන්නත්කරණය ප්‍රමාණවත් නොවීමයි. බටහිර යුරෝපයේ අඩුම එන්නත්කරණ අනුපාතයක් සහිත ජර්මනියේ ජනගහනයෙන් මෙතෙක් පූර්ණ එන්නත්කරණය ලබා ඇත්තේ 68%ක් පමණයි. ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක වර්ග 5ක් භාවිතය සහ අලවිය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කළා. කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ. ග්ලයිෆෝසෙට් ඇතුළු පලිබෝධනාශක වර්ග 5ක් භාවිතය සහ අලවිය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පලිබෝධනාශක පනත යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි. පලිබෝධනාශක තාක්ෂණික සහ උපදේශක කමිටුවේ උපදෙස් මත මහජන යහපත උදෙසා එම පියවර ගනු ලැබූ බවයි පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා සිය ගැසට් නිවේදනය සඳහන් කර ඇත්තේ. අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල මුණරාගල යන දිස්ත්‍රික්ක තුළ හා බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය රිදිමාලියද්ද කන්දේ කැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ තුළ ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක වර්ග 5ක් භාවිතය හෝ විකිණීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ ඉකුත් 2014 වසරේ දෙසැම්බර් මාස 22 වනදායි. ඒ අනුව මෙම නව ගැසට් නිවේදනය මගින් එම නියෝගය අවලංගු කර තිබෙනවා. නව ගැසට් නිවේදනය ප්‍රකාරව ග්ලයිෆොසෙට් මෙන්ම ප්‍රොපනිල් වල්නාශකය සඳහා පැන වූ තහනම මෙලෙස ඉවත් කර ඇති අතර කාබරිල් ක්ලෝෆයිරිපෝස් සහ කාබෝෆියුරාන් යන කෘමිනාශක සඳහා පැන වූ තහනමද මෙලෙස ඉවත් කරනු ඇති.
කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලද පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම දුහරෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ජයසූරිය උඩුකුමර මහතා මේ බව දැනුම් දී ඇති අතර ඔහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවේ. එමෙන්ම අදාළ කෘෂි රසායන භාවිතය සහ අලවිය තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කිරීම පිළිබඳව පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගෙන් කරුණු පැහැදිලි කිරීමක් කැඳවන ලෙසද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඊයේ රජය පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් සඳහා අපි තීරණයක් කරගෙන තියෙනවා. ඒ තීරණයක් ගැන තිබියදී ඊයේ දවසේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. මේක සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක්. ඒ නිසා ඊයේ දිනේම මෙම පුද්ගලයා මෙම තනතුරෙන් ඉවත් කරන්න අපි උපදෙස් දුන්නා. ඒ වගේම ඒ ග්ලයිෆොසේට් තහනම නැවත පනවන්න අවශ්‍ය උපදෙස් දුන්නා. මේ පුද්ගලයා විසින් මීට කලිනුත් රසායනික සමාගමකට අවශ්‍ය පරිදි පලිබෝධනාශක ගෙන්වන්න කටයුතු කරලා මොහොත විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. රජය මේ තීන්දුව ගනිද්දී අපිට අමාත්‍යංශයේ තියෙන ලොකුම අභියෝගය තමයි මේ රසායනික පොහොර සමාගම් රසායනික පොහොර ආනකරුවන් විසින් අපේ අමාත්‍යංශයේ දෙපාර්තමේන්තුව නිලධාරීන්ත් එක්ක පහුගිය කාලය පුරාම කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මීට කලිනුත් පලිබෝධනාශක ගෙන්වීමට කටයුතු කිරීමේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේදී මේ පුද්ගලයා විසින් එක සමාගම පක්ෂව යෝජනා එවලා තිබුණා කැබිනට් මණ්ඩලයට. දෙවනි වරත් ඒ විදිහටම එවලා තිබුණා. ඒ නිසා ඔහුට විරුද්ධව දැනටමත් විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ නිසා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා මෙම තනතුරෙන් ඉවත් කරන්න උපදෙස් ලබා දුන්නා. ඒ වගේම ග්ලයිෆොසේට් තහනම ඉදිරියටත් මේ රටේ ක්‍රියාත්මක වන බව සඳහන් කරන්න කැමැතියි. ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව මෙරට ඉන්ධන මිල නියම කිරීමට ඉන්ධන මිල සූත්‍රයක් අවශ්‍ය බව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ලෝක වෙළඳ පොලේ මිල ඉහළ යාමට අනුරූපීව අපේ මිල වෙනස් කරන්නේ නැහැ කියන්නේ ඒ මිල මේ වෙනස ඒ පාඩුව දරන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේ රටේ බදු ගෙවන ජනතාවම තමයි. ඒ නිසා ගරු කතානායකතුමනි මේ රටේ ඉන්න සුපිරි ධනපතියන් ගාව වාහන තියෙනවා ලීටරයකට වාහනේ යන්නේ කිලෝමීටර් 3ක් 4ක් උපරිමයේ 5ක්. ඉතින් මේ වාහන වල ඉන්ධන පිරිවැයේ බර ජීවිතේට වාහනයක් පාවිච්චි කරලා නැති සමහර විට සුපිරි වාහනයක් දැකලා නැති ඈත එපිට ගම්මානයක ගැමියෙක් කිලෝමීටර් ගන්න පයින් ගිහිල්ලා කඩෙන් බඩු ගන්නකොට ගෙවන වැට්බද්දෙන් ධනවතුන්ගේ ඉන්ධන වියදම මේ ගමේ දුප්පත් ජනතාව දරනවා. ඒක අසාධාරණයි. මේ නිසා මගේ යෝජනාව උනේ මිල ස්ථායීකරණ අරමුදලක් පිහිටුවේ යුතුයි. ඒක තමයි ශ්‍රී ලංකාව වගේ ඉන්ධන වියදම ජීවන වියදමට බරපතල ලෙස බලපාන නිෂ්පාදන වියදමට බලපාන රටකට ගැලපෙන්නේ. ඒ අතරේ ශ්‍රී ලංකා මහ බැංකුව මිල සූත්‍රයට ආයතය යෝජනා කරලා තිබෙනවා. මගේ අදහස වෙන්නේ ගරු කතානායකතුමනි මිල ස්ථායීකරණ අරමුදල තමයි ලංකාවට වඩාත් ගැලපෙන්නේ. ඒ නොකරනවා නම් අඩුම වශයෙන් මිල සූත්‍රයේ ක්‍රියාත්මක කිරීම වහාම කළ යුතුයි. අපි ඉපදෙන්නත් කලින් ඉඳන් මේ රටේ ගෑස් සම්පත තිබෙනවා කියලා ඒ වගේම ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා එන හැම ආණ්ඩුවක්ම කිව්වා මේවා රටේ ජනතාවගේ පරිහරණය වෙනුවෙන් මේ කැණීම් සිද්ධ කරලා මේවා ගන්නවා කියලා. ඉතින් මේ අපේ ආයු කාලය ඇතුලේ මේක කැණීම් කරන්න පුළුවන් වෙයිද? ගරු කතානායකතුමනි 2015 අත්සන් කළ පැරිස් සම්මුතිය අනුව 2050න් පස්සේ ලංකාව ඇතුළු ලෝකයේ සාතිශය බහුතරයක් රටවල් තෙල් භාවිතය අත්හැරීමට නියමිතයි. ඒ නිසා මේ තියෙන තෙල් සහ ගෑස් සම්පත ඊළඟ පරම්පරාවට ගොඩ දාන්න ඉතුරු කරන්න බෑ. අපි වහාම ඒක කළ යුතුයි. දැනට අපි ඒක සඳහා අවශ්‍ය මූලික වෙන්දේසි කිරීම ලබන මාර්තු මාසයේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටවත් සමාගම් ගණනාවක් දේශන කටයුතු සඳහා අපේ ලංකාවට පැමිණ තිබෙනවා. මේ ආණ්ඩු ක්‍රමය යටතේ කැබිනට් මණ්ඩලයේ තියෙනවා. ඇමතිවරු යටතේ ලේකම්වරු ඉන්නවා. ඒ අය යටතේ අනික් සංස්ථා ආයතන තියෙනවා. එහෙනම් හැම එක්කෙනාම ඇමතිවරයෙක් නැත්නම් කැබිනට් මණ්ඩලයට වක් කියන්න ඕනේ. ඒකෙන් පිට කොමිෂන් කීපයක් තියෙනවා. අද ඒක සිදු වෙන්නේ නැහැ. අද ඇත්ත වශයෙන්ම තියෙනවා ඇමතිවරුන්ට වග කියන්නේ නැති කණ්ඩායමක්. කැබිනට් මණ්ඩලයට වක් කියන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට වක් කියන්නේ නැහැ. හැම එක්කෙනාම පාර්ලිමේන්තුවට වක් කියන්න ඕනේ. ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මගෙන් ඉල්ලීමක් කරා ඇමරිකාවේ තානාපතිවරයා හැටියට වැඩ බාර ගන්න කියලා. මම ඒ ඉල්ලීම බාරගත්තා. මම බලාපොරොත්තු වෙනවා තව දවස් දෙකකින් තුනකින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා 29 වෙනිදා වෙනකොට ඇමරිකාව බලා පිටත් වෙන්න. දැන් මාසෙ විතර උඩදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිබුණු ඡන්දයකදී ඇමරිකාව විශාල ජයග්‍රහණයක් කළා මානව හිමිකම් කවුන්සිලයේ සමාජිකයෙක් හැටියට පත් වුණා. මගේ අත්දැකීම් වලින් මට කියන්න පුළුවන් ඇමරිකාව එතනට ගියාම ඇමරිකාව තමයි නායකත්වය ගන්නෙ.
එතකොට ඇමරිකාවත් එක්ක විශේෂයෙන්ම අපේ සුහදතාවය අපේ සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් හැටියටයි අත් වශයෙන්ම මම දකින්නේ. ඉතින් මේ කටයුත්ත කරන්න තමයි මම යන්නේ. පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයකට පෙනී සිට විශිෂ්ට ප්‍රතිඵල ලද සිසුන් ඇගයීමට ලක් කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට සමස්ත ලංකා මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් විශිෂ්ට ප්‍රතිඵල ලද සිසුන් ඇගීමට ලක් කරමින් විශේෂ වැඩසටහනක් ඊයේ බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එහිදී විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිමින් විශිෂ්ටයෙන් අතරට එක් වූ පූර්ණ අන්ධභාවයට පත් සිසුන් දෙදෙනෙකු සහ ආබාධිත සිසුවියකද ඇගීමට පාත්‍රවීම විශේෂත්වයක්. ඔබ අපිට ආඩම්බරය. ඔබ වගේම ඔබ සමග එකට පන්ති යන සියලු දරුවෝ ආඩම්බරයක්. මොකද අනාගතයේ ඔබේ අතේ තිබෙන්නේ අපේ රටේ. කිසි දෙයකදී අසුමහින්නට එපා. නිදහස් අධ්‍යාපනය ඔබේ මහා වස්තුවයි. දැනුම නැමැති වැදගත්ම වස්තුව ඔබට දායාද කරන අධ්‍යාපන කාලය තුල එය හරියාකාර කළමනාකරණය කරන දක්ෂය ඔබයි. එය ලබා දෙන ආයතනය අධ්‍යාපනය හා පාසලයි. ඔබේ හැකියාව දක්ෂකම හා කැපවීම මත ඔබ පරිහරණය කරන්නේ කෙසේද කියන කාරණාව සුවිශේෂ මහා අනාගතයකට ගමන් කිරීමේ ශක්තිය බවට පත් වෙනවා. ඒ නිසා යලි මේ අවස්ථාවේ ඔබ ඇති කරගත්ත ඒ ඉදිරි ගෞරවය පරම්පරාවේ සියලු දෙනා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යවර හැටියට මේ අවස්ථාවේ අගය කරන බව සඳහන් කරන්නට ඕන. අපි සියලු දෙනා තමන් ලබා ගන්නා වූ දැනුම ඥානය තමන්ගේ අත්දැකීම් සම්භාරය අපේ මාතෘ භූමියට අනාගත දියුණුව පිණිස දායාද කරන්න. දැන් තව දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලාංකීය ගුවන්විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇලි කලාකරුවන් ජනමාධ්‍යවේදීන් සහ විවිධ නිර්මාණ ශිල්පීන් මෙන්ම ගුවන්විදුලි වැඩසටහන් ඇගීමට ලක් කරමින් පවත්වනු ලබන ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල ඊයේ පස්වරුවේ සාර්ථකව පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. ඒ අනුව මෙවර පැවැත්වුණු ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ලක්විරු ගුවන්විදුලිය විසින් ගුවන්විදුලි නාට්‍ය සහ ගුවන්විදුලි වැඩසටහන් වෙනුවෙන් කුසලතා සහතික දෙකක් සහ ගුවන්විදුලි නාට්‍ය සඳහා රාජ්‍ය සම්මාන නිර්දේශ සහතික දෙකක්ද හිමි කර ගනු ලැබුවා. ඒ අනුව ජාතියේ පියා අනගාරික ධර්මපාල ගුවන්විදුලි නාට්‍ය වෙනුවෙන් ප්‍රශස්ත රේඩියෝ ළමා නාට්‍ය ශිල්පියාට හිමි කුසලතා සහතිකය චමත් ප්‍රීමාල් විසින් සහ අනෝතප්තවිල ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන් ප්‍රශස්ත නාද ශික්ෂණය සඳහා වූ කුසලතා සහතිකය WBM ගයාන් මදුශංක විසින් හිමි කර ගනු ලැබුවා. දිවයින ආසන්නේ වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළමිලි ස්වභාවය හේතුවෙන් අද සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව පාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අධික වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ උතුරු මැද නැගෙනහිර ඌව සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එහිදී උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. උස් මිටිකම් ළඟ නොසැලී ආත්ම විශ්වාසයෙන් ජීවිතයේ ජයගත් මිනිසෙකුගේ කතාවක් මේ. මේ කේවී වෙන්කටේෂ් ජීවත් වෙන්නේ ඉන්දියාවේ බැංගලෝර් ප්‍රාන්තයේ. වෙන්කටේෂ් මහතා උපදින්නේ උපතින්ම කුරු ස්වභාවයෙන්. ඒත් ස්වභාදහම ඔහුට ක්‍රීඩාව පිළිබඳ සූරු කුසලතා සියල්ලක්ම ලබාදී තිබුණා. කාලයත් සමග ඔහු සිය හැකියා හඳුනා ගනිති. ක්‍රීඩාවට ඇති ඇල්ම හමුවේ තමා ආබාධිතයකු බව පවා ඔහුට අමතකව ගියේ දිනෙන් දින තමාලාද විසල් ජයග්‍රහණ නිසාමයි. තමා සතු ශාරීරික ගැටලු අපහසුතා සියල්ල පසෙ කලා ඔහු ක්‍රීඩාව වෙනුවෙන්ම සිය ජීවිතය කැප කරනවා. එකී කැපකිරීම් තුළින් ජාතික තලයේ වගේම ජාත්‍යන්තර තලයේද පැසසුම් සම්මාන රැසක් ඔහු හිමිකරගන්නවා. ඒ එක් තරග ඉසව්වකින් පමණක් නෙවෙයි. ආබාධිත පුද්ගලයන් සඳහා වූ විවෘත ධාවන ශූරතාවලි ඉලක්කයට වෙඩි තැබීම, කවපෙත්ත විසිකිරීම, හෙල්ල විසිකිරීම, පාපන්දු පැසිපන්දු බැඩ්මින්ටන් සහ හොකී ආදී ඉසව් රැසක ඉන්දියාව නියෝජනය කළ ජයග්‍රාහකයා වුණේ වෙන්කටේෂ් මහතායි. ඒ සියල්ල සමගින් මේ ධෛර්යවන්ත මිනිසා 2005 වසරේ පැරා ඔලිම්පික් උළෙලේ කවපෙත්ත විසිකිරීමේ රන් පදක්කම දිනා ගනිමින් ඉන්දියාවේ වැඩිම සම්මානලාභී ආබාධිත ක්‍රීඩාශූරයෙකු ලෙසින්
ලිම්කා වාර්තාපොතටද තම නම ඇතුළත් කර ගනු ලැබවා. එවගේම 2021 වසරේ ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ සේවය අගයමින් ඉන්දියානු සිවිල් පුද්ගලයන් සඳහා වූ විශිෂ්ටතම සම්මානයක් වන පද්මශ්‍රී සම්මානයෙන්ද ඔහු පිදුම් ලබනවා. අද වෙද්දී අඩි 4ක් උස වෙන්කටේෂ් ඉන්දියාවම රනින් රිදියෙන් සැරසූ වීරයෙකු වී හමාරයි. හිතන්න ඉන්දියාවේ ජනගණත්වය සැලකීමේදී සහ විවිධ හේතුකාරණා මත බහුලව විවිධාකාරයේ ආබාධ සහිත මිනිසුන් උපදිනවා. ඔවුන් බොහෝ දෙනෙකුට අත්වන ඉරණම වෙන්නේ බිත්ති 4කට සීමාවී තවකෙකු මත යැපීම හෝ මහා පාරවල් මත සිඟමන් යැදීම. ඒත් එක්කම වෙන්කටේෂ් මහතාත් සිය ආබාධ අඩුපාඩුකම් ගැන හිතහිතා පසුතැවී ලෝකයෙන් වසන් වී සිටියා නම් අද මේ සම්මාන කාටද? මේ ගෞරවය කාගෙද? නොලද දේ පිළිබඳ පසුතැවෙනු පසෙ කලා ලදදේ අවියකර ජීවිත සටන ජයගත් මෙවන් මිනිසුන් තාමත් නොලද දේ ගැන තැවෙන දුක්වෙන ඔබට මට මහඟු ආදර්ශයක් වෙන්නේ අන්න ඒ නිසාමයි. අවධානය විදේශ පුවත් වෙත. මතභේදයට තුරදුන් ඉන්දිය කෘෂිකාර්මික 53 විධිමත් ලෙස අවලංගු කර තම විරෝධතා ක්‍රියාත්මක කරන බව ඉන්දිය ගොවි විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබෙනවා. තවදුරටත් අකණ්ඩව තම විරෝධතා ක්‍රියාත්මක කරන බව ඉන්දිය ගොවිහු ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියාවේ දැවන්ත ගොවි උද්ඝෝෂණවලට තුඩුදුන් මතභේදාත්මක කෘෂිකර්ම 53 විධිමත්ව අවලංගු කරන තුරු විරෝධතා ක්‍රියාත්මක බවයි ගොවිහු අවධාරණය කර ඇත්තේ. අදාළ මත බෙහෙදාත්මක කෘෂිකාර්මික 53 අවලංගු කරන බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පසුගියදා ප්‍රකාශ කළා. ඒ බව නිවේදනය කරමින් අග්‍රාමාත්‍යවරයා ගොවින්ගෙන් ඉල්ලා සිටියේ රටපුරා විරෝධතා අතහැර යළි නිවෙස් වෙත යන ලෙසයි. කෙසේ නමුත් ගොවින් පෙන්වා දෙන්නේ නීති ඉවත් කර මිල සහතික කරන තුරුම විරෝධතා පවත්වන බවටයි. හෙට නොවැම්බර් 24 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල තබා ඇත්තේ 1970 වසරේ නොවැම්බර් මාස 24 වන දිනයි. මෙය චීන ජනරජයෙන් ශ්‍රී ලංකා ජනතාවට ලැබුණු විශිෂ්ට ගණයේ පරිත්‍යාගයක් වන අතර එවකට මෙරට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙනුයි මෙය සිදු කර ඇත්තේ. චාල්ස් ඩාවින් විසින් සත්වයාගේ පරිණාමවාදය පිළිබඳව සිය ඓතිහාසික සංකල්පය සත්ව සංහතියේ ප්‍රභවය ග්‍රන්ථය මගින් ලොවට හෙළිදරව් කරන ලද්දේ 1859 වසරේ නොවැම්බර් මාස 24 වන දිනයි. එය පරිණාමීය ජීව විද්‍යාවේ පදනම ලෙසයි සැලකෙන්නේ. වෘත්තීය ඡායාරූප ශිල්පීන් සඳහා වූ පළමු සමුළුව පැරිසියේදී ආරම්භ කර ඇත්තේ 1902 වසරේ නොවැම්බර් මාස 24 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපහානී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6 ඇතියට. තෙරුවන් සරණයි. නම බුද්ධය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.